ඒ ඉස්සරහට ගුණධර්ම නැති අධර්මයේ බලවත් වෙන ලෝකයක් තියෙනවා කියලා අපි කොහොමද දන්නේ? බුදුරජාණන් වහන්සේ තමයි ඒක දේශනා කළේ. මොකේද? චක්කවර්ති සිහනාද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි අනාගත ලෝකේ මිනිස්සුන්ගේ ගතිගුණ එන්න පිරිහෙනවා. මිනිස්සුන්ගේ ගතිගුණ පිරිහෙනවා කියන එකේ තේරුම මොකද්ද? ගුණවත් වෙන්න තියෙන හැකියාව නැති වෙනවා කියන එකයි. දැන් ඔබම හිතන්න බලන්න ගුණවත් වෙන්න ඔබට තියෙන හැකියාව ලේසි එකක්ද අමාරු එකක්ද? අමාරු එකක්. ඔබ පන්සිල් අරගන්න පටන් අරන් කොච්චර කාලද? දන්න කාලේ ඉඳලා. නමුත් ඒක පුංචි කාලේ පන්සිල් ගත්තා එදා ඉඳලා මම නම් පන්සිල් කැඩුවේ නැහැ කියලා. අතක් කුසල කියන්න අපි කාටවත් පුළුවන්ද? බෑ. එතකොට බලන්න ගුණයක් ඇති කරගන්න හදන මේ පන්සිල් වල තියෙන ගුණේවත් ඇති කරගන්න බැරි තත්වයක් අපිට නැද්ද? එහෙනම් අපිටම තේරෙන්නේ නැද්ද මේ අපේ තියෙන ගතිගුණ දිගටම දැන් ගතිගුණ කියන එක දියුණු වෙවි එනවා නම් හොඳ විදියට සමාදන් වෙච්ච සීලයේ දිගටම පවත්වන්න පහසුවෙන් පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කරගන්නත් අමාරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි අනාගත ලෝකේ පිරිහි යනකොට බලවත් වෙන්නේ අධර්මයයි. අධර්මයේ බලවත් වෙච්ච වෙන කාලෙට මැරෙන අය പ്രേත ලෝකේ වැටුණොත් බරපතලයි කේස් එක. പ്രേත ලෝකේ වැටිච්ච කෙනෙකුට දැන් අපිට හිතෙන්නේ අපි මේ පින් කළාම පින් අනුමෝදන් වුණාම പ്രേතයේ බේරෙනවා කියලා නේ. මම ඔබට කියන බුද්ධ කාලේ සිද්ධියක්. සවැත් නුවර හිටියා එක්තරා නලගණක් විසඟනක් හිටියා. මේ විසඟනට තිබුණා ලස්සන කොණ්ඩයක්. දිග කොණ්ඩයක්. ඉතින් මේ විසඟන ලස්සනට ඇඳගෙන මේ කොණ්ඩේ කඩා දාලා කොණ්ඩේ ලස්සනට මල් ගහලා පාරේ යනවා. එතකොට මේ විසඟන සියලු දෙනාගේ ආකර්ෂණයට ලක් වෙනවා. තව විසඟනුන් හිටියා එච්ච ලස්සන කොණ්ඩේ නැති. එතකොට මොකද වුනේ? අර ලෝකේ කාටත් විශේෂයෙන් ලංකාවේ ඇයට තියෙන අසනීපේ ඒ විසඟනුන්ට හැදුනා. මොකද අසනීපේ ඊරිසියාව හැදුනා. ඊට පස්සේ විසඟනුන් දැන් බලන් ඉන්නවා අර ගෑනු කෙනා දිහා නිදකින් මේකේ කොණ්ඩේ නැති කරගන්න. කල්පනා කරා. දැන් බැලුවා මේකට උපායක්. එයාගේ ඉන්නවා 16ක්. 16ට සල්ලි දීලා යාළු කරගත්තා. යාළු කරන් කිව්වා බෙහෙතක් දුන්නා. බෙහෙතක් දීලා කිව්වා දැන් නුඹලගේ නෝනා අචිරවතී ගඟට නාන්න යනවා. නාන්න ගිහිල්ලා වතුරට බැහැලා ගංවිරේ වාඩි වුණාම නුඹ තමයි ඒ නෝනගේ ඔළුවේ සබන් අතුල්ලන්නේ. එතකොට මෙන්න මේකත් අතුල්ලපන් කියලා බෙහෙතක් දුන්නා. ඉතින් හා කියලා ඒක අරන් ගිහිල්ලා දැන් අර නලගෙන ගිහින් වතුරේ ගිලුණා. ගිල්ල ගොඩට ආවා. ඇවිල්ලා දැන් ඉන්නකට 16 ඇවිල්ලා ඔන්න කොණ්ඩේ අතුල්ලන්න ගත්තා සබන්. සබන් අතුල්ලන ගම මොකද ඇතිල්ලුවේ? අර බෙහෙතත් මිශ්‍ර කරලා ඇතිල්ලුවා. ටිකක් වෙලා ආවේ හිටියා. ඊට පස්සේ වතුරට බැස්සා. හවරිය ගැලෙව්වා වගේ
සම්පූර්ණ කොණ්ඩි ගියා. ඊට පස්සේ තට්ටේ මගේ වගේ. ඊට පස්සේ මොකද වුනේ? මේ මිනිස්යාට ලැජ්ජාවේ බෑ. ඇයි මේ ලස්සන කොණ්ඩෙනේ? ඊට පස්සේ ඉක්මනට ඔළුව රෙදිකන් උතා ගත්ත රෙදි කෑල්ලකින් සැවැත් නුවර දාලා ගියා. දැන් එයාට පරණ රස්සාව කරන්න බෑ. ඈත ගමකට ගිහිල්ලා ගමේ රස්සාවක් එයාට හම්බ වුණා. මොකද්ද? කසිප්පු පෙරනවා. දැන් කසිප්පු හදලා විකුණනවා. දැන් මිනිස් වෙනවා කසිප්පු බොන්න. දැන් මෙයා හරි දුප්පත්. දැන් මෙයා සල්ලි ටික අරගෙන ගියා. බෙහෙත් කළා එක එක තැන් වලින්. හරි ගියේ නෑ. දැන් ඉතින් අමාරුවෙන් ජීවත් වෙනවා. දවසක් මිනිස්සු දෙන්නෙක් ආවා බොන්න. ඒ කාලේ මිනිස්සු ෂර්ට් අඳින්නේ නෑනේ. නිකන් සලුවක් අඳින්නේ. බීලා මිනිස්සුන්ට හොඳටම දැන් ඩෝ. වෙරි මර ගාතේ මිනිස්සුන්ට නිින්ද ගියා. එක මිනිහෙක් ගාව තිබ්බ ටිකක් වටිනා පහේ සලුවක්. මම මේකත් හොරකම් කළා. බේබදු මිනිහෙකුගෙන් සලුවක් ගත්තට ඒකේ වරදක් වෙයි කියලා කෙනෙකුට හිතෙයිද? නෑනේ. ඔය අතරේ දැන් මෙයා මෙහෙම ජීවත් වෙනවා. දැන් බලන්න මේ රහතුන්ගේ ලෝකේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දවසක් එයාගේ පොඩි කඩේට පින්ඩපාතේ වඩිනවා. ඒ කාලේ මිනිස්සු දාන දීප මිනිස්සු හරි යහපත්. ඒ වෙන කෙනෙක් නම් කියයි හා ස්වාමීනි අර කඩේට නම් පින්ඩපාතේ යන්න එපා. ඕකි හරි නරක ගෑණි. කියයිද නැද්ද? කියනවනේ. බලන්න දියුණු ලෝකේ කියන්නේ ඒකයි. ඔබ වහන්සේ ඒකට යන්න එපා. ඒ නරක විදිහට ජීවත් වෙන්න විකුණගෙන එතෙන්ද ගැලපෙන්නේ නැහැ කියලා මිනිස්සු යන්නේ නැද්ද උන්වහන්සේලාට අනුශාසනා කරන්න? දැන් අපිට මිනිසුන්ගේ අනුශාසනා වලින් බේරෙන්න බැරි. එතකොට ඒ කාලේම නැහැ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ වැඩියාම අර ගෑණි එක්කෙනා හිතුවා අනේ මං සවැත් නුවර හිටියා. මට හම්බ වුණේ නෑ ජේතවනාරාමයට යන්න. සංඝයාට දාන දෙන්න හම්බුන්නේ නෑ. අනේ දැන් මගේ මේ කඩේටම සංඝ රත්නේ වැඩියා. අනේ ස්වාමීනි වැඩෙන්න කියලා ඉක්මනට පුටුවක් ඉස්සරහට ගෙනල්ලා රෙදි කෑල්ලක් දාලා හරි ගස්සලා දුන්න වැඩෙන්න ආසනයක්. අනේ ස්වාමීනි මං දානි හදනකම් පොඩ්ඩක් වැඩෙන්න කිව්වා. කියලා ඉක්මනින් දානි හැදුවා. හදලා බොහොම ශ්‍රද්ධාවෙන් මේ දාණය මහරහතන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. මොකද්ද ප්‍රාර්ථනාව? අනේ ස්වාමීනි මට උපනුපන් ආත්මේ ලස්සන කොණ්ඩයක් ලැබේවා. ඉතින් කොහොමදලා මැරුණා. ඊට පස්සේ යාගෙන මේ මිනිස්සු විස්තර මුකුත් දන්නේ නැහැ. මෙයා උපන්නේ මොහොතේ. මොහොතේ පාවෙවි තියෙන විමානයක්. විමානයක මෙයා භූතෙක්. දිවගණක් වගේ ඉන්න භූතෙක්. දවසක් ඉන්දියාවේ වෙළඳන් කරපු මිනිස්සු නැවකින් යද්දී ඒ නැව හුළඟට හසු වෙලා ගිහිල්ලා රෑ නැවතුණා තැනකට. එතකොට නැවේ ඉන්න මිනිස්සුන්ට පේනවා ලස්සන මාලිගාවක් මේ වතුරේ තියෙනවා.
ඊට පස්සේ ඒ මිනිස්සු හොඳට විපරම් කළා මේ මොකද්ද කියලා. ඒකට ඇතුලේ ඉඳලා ගෑනු කෙනෙක් කතා කළා. ඊට පස්සේ නැවීන අය කිව්වා අනේ දෙවඟන අපි හරි ආසයි ඔයාව දකින්න. ඔයා එළියට වඩින්න කිව්වා. එතකොට ඒ දෙවඟන කිව්වා අනේ මට එළියට එන්න බෑ. ඇයි ඔයාට එළියට එන්න බැරි? අනේ මට ඇඳුන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මේ වෙලෙන්දෝ කිව්වා දෙවඟන අපි ළඟ කසී සලු තියෙනවා. අපි වෙලදම් කරන්න ගෙන ආපුවා. අපි ඔයාට ඇඳුම් දෙන්නම්. එතකොට ඒ ඇතුළේ ඉඳලා ඒ දෙවඟන කියනවා